ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තක තැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩාරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ ආරක්ෂක නිලධාරීන් 9 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව හෙළිවෙයි. ගම්පහ කොවිඩ් ආසාදිතයින් යලි ඉහළට මිනුවන්ගොඩ සහ මාතලේ ප්‍රදේශ කිහිපයකුත් හුදකලා කෙරේ. චීනයේ අයිස්ක්‍රීම් වලින් කොවිඩ් පැතිරෙයි. දෙවනගල පුදුබිමේ කොටසක් ඉඩම් කොල්ලකරුවන් යලි ඩෝස කරයි. සියල්ල පරණ ගල්නේ. පස් කණ්ඩියකට යට වූ ජීවිත දෙකක් බේරාගත් මෙහෙයුම. තිසර සහ ශ්‍රේහාන්ගේ කෝන්තරයේ සුළමුල. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. අලුත්ම ලොකු සයිස් TV එකක් ගන්න. ලොකු හුවමාරු වට්ටම් හිමි කරගන්න. සිංගරකින්ම පමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. රතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන් 9 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිලධාරීන් ඇතුළු 943 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුවයි. මේ අතර අද තවත් කොවිඩ් ආසාදිතයින් 321 දෙනෙකු හඳුනාගෙන අතර කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලටගෙන මිනුවන්ගොඩ සහ මාතලේ ප්‍රදේශ කිහිපයක් අද පස්වරුවේ සිට හුදකලා කෙරුණා. දවසේ පුවත. මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර සහ බටහිර ගල්ලොලුව ග්‍රාමනිලධාරී වසම් මෙලෙස හුදකලා කර ඇති අතර මාතලේ පොලිස් බල ප්‍රදේශයේ වරකාඹුර ග්‍රාමනිලධාරී වසම මීදෙනිය ග්‍රාමනිලධාරී වසම සහ දෙහිපිටිය ග්‍රාමනිලධාරී වසමේ මාත්තාව ගම්මානය හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. නව ආසාදිතයින් 719 දෙනෙකු හඳුනා ගැනීම සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 52313ක් දක්වා ඉහළ ගියා. වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 182ක්. ඉන් 50 දෙනෙකු මීගමුවෙන්ද 31 දෙනෙකු වත්තලින්ද වාර්තා වුණා. මීගමු විවිධ සේවා සමූපකාරයේ ප්‍රධාන කාර්යාලයේ තවත් සේවකයන් 38 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර මින් පෙර එම කාර්යාලයෙන් ආසාදිතින් 5 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසු පුද්ගලයන් 140 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණ වලින් අදාළ පිරිස හඳුනාගත් බවයි මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. ඒ අනුව ගෙවුණු දින 3ක කාලයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් යලිත් වරක් ආසාදිතින් වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙනවා. අපිට වාර්තා වෙන රෝගීන් ගානට වඩා අපි සුව කරලා ගෙදර යවුවා. 500ක් අපිට රෝගීන් වාර්තා වෙනකොට 600ක් අපි හොඳ කරලා ගෙදර යවුවා. ඒ නිසා අර පද්ධතියට තියෙන බර හැල්ලු වුණා. නමුත් දැන් පහුගිය දවස් දෙක තුන තුල අපි යම් රටාවක් දකිනවා සුව කරලා ගෙදර යන සංඛ්‍යාවට වඩා වැඩි රෝගීන් පිරිසක් වාර්තා වෙමින් තියෙනවා. මෙන්න මේ කියන තත්ත්වයන් යටතේ අපේ උපක්‍රමශීලී ප්‍රවේශයන් අපි නිවැරදිව හඳුනා ගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි. නව මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 256ක් දක්වා ඉහළ ගියා. මෙලෙස මියගොස් ඇත්තේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශ පදිංචි 82 වැනි කාන්තාවක්. මේ අතර කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මෘතදේහය ආදාහනය කිරීමට මරණකරුගේ ඥාතීන් විරෝධය පළ කළත් රෝහල් කාර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතා මැද්දේ එම ආදාහන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කළා. අපි කිසිලා ගෙදර කියලා දැන් අපේ එයාලගේ මල්ලිලත් ඉන්නවනේ දැන් කට්ටියත් එක්ක අපි සාකච්ඡා කරන්නේ මොකද මට ඉස්සරයි ආයි ගෙදර ගිහිල්ලා සාකච්ඡා කරලා දින ගණන් ඒව කරන්න බෑ දැන් පුළුවන් ඉක්මනින් අයින් කරගන්න. ඒක කොට අපේ සාය වෙන්නේ ඉතරයි. මොකද දෙන්න ඕනේ නැහැ. අපි වල විදි පෙන්නන්න. වෙන්නලා මෙතන කරලා අපි අයින් කරනවා. ඒක කරන්නේ. ඒක වල අතන බැරි. ඔයාලගේ ආගමේ නීතියක් තියෙනවානේ. කය ගානක් ඇතුළත කරන්න ඕනේ කියලා. ඒක කරගන්න වෙන්නේ අපි උසාවි ක්‍රියාමාර්ගයක් අරගෙන කරන්න ගත්තොත් නඩියක් කල්යනවා. එතකොට මේ පැවිදි අතර පහින්නත් පුළුවන්. ඒක තියෙනවා ඔයාලගේ අතේ. ඔයාලා හරි කියලා ඊට පස්සේ එන්න එපා ඇඟිල්ල දික් කරන්න. ඒක තේරුම් ගන්න නැහැ කොහොමද? පොට්ට මොකද මේ කියන්නේ කියන්නේ. ඔයාලා උදේ තීරණය කරනකොට අපේ තීරණය අරන් අපි ඉවරයි. ඔයාලා 4 දෙනා තීරණය වෙනවා මෙතන කීනෙක් බලන් ඉන්නවා. තව ලෙඩු කීනෙක් ඉන්නවා මේ හොස්පිටලේ බලන්න මේ කට්ටිය. ඔය කට්ටියම අසාධාරණ වෙන්න කරන්න එපා.
මේ අතර පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සමාජිකින් 9 දිනකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මන්ත්‍රීවරුන් 32 දෙනෙකු සහ කාර්යමණ්ඩල සමාජිකින් ආරක්ෂක අංශ ඇතුළු සමාජිකින් 911 දෙනෙකු පසුගිය 13 සහ 15 වෙනි දින PCR පරීක්ෂාවට ලක් කරනු අතර අදාළ ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ ඒ අනුවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ PCR පරීක්ෂණ සිදු කළ මන්ත්‍රීවරුන් 32 දෙනාගෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි. මේ වන විට CCTV දර්ශන නිරීක්ෂණය කරමින් ආසාදිතයින් ආගිය තැන් හඳුනා ගැනීම හා සමීප ආශ්‍රිතයින් හඳුනා ගැනීම ගැඹුරු අධ්‍යයනයකින් සිදු කරන අතර ඔවුන් හඳුනා ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව පාර්ලිමේන්තු වේත්‍රධාරියා සඳහන් කළා. කොවිඩ් තත්ත්වයටතේ පාර්ලිමේන්තුවේ කිසිදු කාර්යාලයක් මෙවන විට වසා දමා නොමැති බවද ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් සහ සමීප ආශ්‍රිතයින් සේවය කළ ස්ථාන විෂ බීජහරණය කිරීමටද කටයුතු කර තිබෙනවා. මීට පෙර දයසිරි ජයසේකර, රවුෆ් හකීම් සහ වාසුදේව නානායක කරන මැති ඇමතිවරුන්ට කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුණා. කෙසේ වෙතත් වාසුදේව නානායක අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ඇතුළු අමාත්‍ය කාර්යාලයේ සියලු දෙනා කොවිඩ් ආසාදිත නොවන බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රත්ගම ප්‍රදේශීය විහාරස්ථානයක හිමි නමක් ඇතුළු 5 දෙනෙකු කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් කරාපිටිය රෝහලේ 36 වෙනි වාට්ටුව తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ආයතන පරිශ්‍රණ තුළ කොවිඩ් මර්ධන සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන්නේද යන්න පිළිබඳ සෙවීමට පොලිස් පරිසර කොට්ටාශය නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව අද සිට බස්නාහිර පළාතේ මෙහෙයුමක්ද ආරම්භ කළා. ගොඩක් තැන්වල සිංක් හයි කරලා තියෙනවා, වතුර නැහැ, සබන් නැහැ, නැත්නම් සැනිටයිස් එකක් නැහැ. ඒක ජනාධිපතිතුමාගේ කොවිඩ් මර්ධන කාර්යසද බලකායේදී පොලිසියට නියෝගයක් දුන්නා පරිසර පොලිසිය මගින් මේ පිළිබඳව සොයා බලන්න කියලා. මේ එහෙම තැනක් අපිට මෙයා වුණොත් නිරෝධායන පනතේ යටතේ නීතිමය කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ අතර කටුනායක ගුවන්තොටුපොළ වෙත අද පෙරවරුව දක්වා ඩුබායි, මාලි, දෝහා, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ඉන්දියාවේ සිට පුද්ගලයන් 567 දෙනෙකු පැමිණියා. ඔවුන් සියලු දෙනාට PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ත්‍රිවිධ හමුදා විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. පුදුම සතුටක් තියෙන අපි ගොඩක් දුකින්ද හවුස්මේට්ලා විදිහට එම්බසියේ ගොඩක් කල් හිටියා. රජයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපිට මේ විදිහට ගුවන් යානය දෙක ලබා දීම සම්බන්ධයෙන් අපි රටවල් වල ගිහිල්ලා ගොඩක් දුකින්දලා ඉන්නේ මෙතනට. අපි ගොඩක් කඳුලෙන් හිටියේ. කන බේරගෙන වගේ අපි ආවේ මෙතනට. හැමෝටම ගොඩක් ස්තුතියි. මම ලංකාවට ආවම ඉඳලා තියෙන ප්‍රශ්නෙත් එක මාස 10ක් විතර අතරමං වෙලා හිටියේ. එන්න හම්බෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. මේ අතර ඕමානයේ රැකියාවක් සඳහා ගොස් සිටියේදී කොවිඩ් වසංගතය හමුවේ යලි මෙරට පැමිණි කාන්තාවක් නිරෝධායනය සඳහා යාපනයට රැගෙන යන අතරතුර පලේ ප්‍රදේශයේදී සිදු හදිසි අනතුරකින් ඇගේ අතක් අහිමි වී අනෙක් අතරද බරපතල තුවාල සිදුව තිබෙනවා. නිරෝධායනයට අරන් යනකොට පාන්දර 3:00 වෙනකම් මම ඇහැරිලා හිටියා. ඊට පස්සේ මට කිසිම දෙයක් මම දන්නේ නැහැ. දෙවෙනි දවස් ડોක්ටර් කිව්වා මම ඇහුවා ඇයි මහත්තයෝ මම රටින් ඉඳලා ආවේ මම නිරෝධායන බස් එකේ හිටියේ ඇයි මම මෙතන කියලා. ડોක්ටර් මට කිව්වා මේ ඔයා ඇක්සිඩන්ට් වුණා කියලා. දැන් ඉතින් මට වැඩක් පළ කරගන්නත් බෑ. මගේ එක අතක් කපලා එක අතක් මගේ කැඩිලා ගොඩක් වේදනාවෙන් තමයි ජීවත් වෙන්නේ. බස්නාහිර පළාතේ හා උදකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල මාස ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන වූ බෞද්ධ, කතෝලික සහ ඉස්ලාම් ආගමික දහම් පාසල් අද යලි විවෘත කරුණේ මේ ආකාරයෙන්. මේ අතර කොවිඩ් මර්ධන එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා අද මහනුවරදී මෙලෙස අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වෙනවා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනය කරන එන්නත පෙබරවාරි මාසයේ මුල් කොටසේ ලබා දීමට පුළුවන් වෙයි කියලා. ඉස්සෙල්ලාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් වල වැඩ කරන අය. ඊට පස්සේ වයෝ වෘද්ධ ජනතාව. ඉතින් එහෙම ඒක සාධාරණ විදිහට කරනවා. පෙබරවාරි මාසයේ දෙවන සතිය වෙනකොට විතර ආරම්භ වෙලා ක්‍රමක්‍රමයෙන් ජනතාවට මේ ප්‍රයෝජනය ලබා දීමට හැකියාව තියෙනවා. ඒ එන්නත ලැබීමෙන් ජනතාවගේ මනස වඩා ශක්තිමත් වන බවට කිසිම සැකයක් නැහැ. දවසේ පුවත තලංගම ප්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකු අද පෙරරුවේ පස්කන්දකට යටවීමෙන් අනතුරට ලක් වුණා. ඔවුන් දෙදෙනා බේරා ගැනීමට සමත් වුණේ යුද හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි. තලංගම අංගොඩ මාර්ගයේ හීනටිකුඹුර හන්දියාසල නිවසක තාප්පයක් ඉදිකරමින් සිටි දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ දුන්නේ අද පෙරවරු 9ට පමණ. එහිදී අඩි 20ක් පමණ උස ඇති පස්කන්දක් පෙරලීමෙන් ඔවුන් දෙදෙනා ඊට යට වී තිබුණා. ගෑගහිලා තමයි මෙතනට ආවේ. මම දුවනකොට මේ දැම්ම ගිහිල්ලා මිනිස්සුන් දෙන්නෙක් යට වෙලා. ඊට පස්සේ මමත් කෑ ගහලා අනිත් අයට කතා කරා. පසුව යුද හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා. සුවසැරිය ගිලන් රථ සේවකයන්ද කඩිනමින් එම ස්ථානයට ළඟා වූ අතර මුදා ගැනීමේ මෙහෙයුම සිදුවන අතර වාරයේ ඔක්සිජන් සැපයීමටද කටයුතු කළා.
මෙහෙමයි අත උඩට ගත්තොත් එයාට ගැම්මක් තියෙනවා හරි අර මේක අයින් කරන්න අනතුරුව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පස් ඉවත් කර ඊට යට වූ පුද්ගලයන් දෙදෙනා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මුදා ගැනීමෙන් පසු රෝහල්ගත කෙරුණා. අර මේක අයින් කරන්න කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය සම්බන්ධයෙන් මෙවන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දේශපාලඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අද මෙලෙස අදහස් පළ කළා. මේක තුල ආණ්ඩුව තර්කයක් ගොඩ නැගුවා අපේ රටේ දේශීය ආයෝජකයෝ නැහැ කියන එක. ඒක පට්ටපල් බොරුවක්. ඇත්ත කතාව තමයි ඉන්දියාවේ අගමැතිවරයාගේ බලපෑමට යටත්ව ඉන්දියාව සනසන්න ඒක ලබා දෙන්න යනවා. රාජ්‍ය දේපොළ විජාතිකරණය කරනට අපි විරුද්ධයි. හැබැයි ආයෝජන ගේන්න ඕනේ අපි. ඒ ආයෝජන ගේනකොට ජාතික සම්පත් ආරක්ෂා වන විදියට අපේ රටේ අභිමානය ආරක්ෂා වන විදියට ගිවිසුම්ගත වෙන්න ඕනේ. යම් යම් මුදවිය බේරන්න මේක ඇමති පිටින් දාන්න හැදුවා. අපි විශ්වාස කරන්නේ මේ රජයේ ඉන්න ඇමති කෙනෙකුට මෙවැනි කාර්යයක් කරන්න පුළුවන් කියලා. අනිත් එක මේ විකිණීමේදී මොකද්ද තියෙන විනිවිදභාවය? ඒකට දේශීය ව්‍යාපාරිකයන් අපේ රට තුල ඉන්නවා. අපේ රටේ ව්‍යාපාරිකයන්ට අපේ රටේ මහ ජනතාවට ගොඩනැගෙන්න එකම අවස්ථාව සහ පළමු අවස්ථාව ලැබුණේ යුද්ධය අවසන් කළා මේ රටේ ඇති කරපු ආර්ථික කළමනාකරණයේ හින්දා. අපේ රටේ ආයෝජකයෝ එද්දි ඒ ආයෝජකයන්ට එන්න එපා කියලා බලපෑම් කරපු විපක්ෂයක් තමයි අද පාර්ලිමේන්තුව තුල ඉන්නේ. ආයෝජන වලට ආපු කණ්ඩායම් ඒ ආණ්ඩුවේ ඇමතිවරු කොමිස්සිල්ලපු හින්දා හැරිලා ගියපු අවස්ථාව අපි දැක්කා. අදානි සමාගමේ ක්‍රියාකාරීත්වය හරහා 42ක් ගොවියෝ මිය ගිහිලා තියෙන ඉන්දියාවේ. ඒ වගේ සමාගමක් ලංකාවට ගෙනල්ලා වරායේ නැගෙනහිර පර්යන්තය දීලා වරායේ සේවකයෝ කී දෙනෙක් ඝාතනය වෙන්න කටයුතු කරන්නද හදන්න කියන කාරණේ තමයි අපි ආණ්ඩුවෙන් අහන්නේ. ඉතින් ආණ්ඩුව ඉන්දියාව ඉස්සරහා දන ගහනවා, ඩඩ්ලි සිරිසේන ඉස්සරහා දන ගහනවා, චීන ඉස්සරහා දන ගහනවා, යුක්‍රේන ඉස්සරහා දන ගහනවා. තව කවුරු ඉස්සරහා දන ගහන්න ආණ්ඩුව ලෑස්ති වෙනවද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ. අයිතිය පමණක් නෙවෙයි. පර්යන්තයේ කළමනාකරණය කිරීම සඳහා හදන සමාගමය 151ක් කොටස් තියෙන්නේ ශ්‍රී ලංකාව. ඉතින් හැම විටම අයිතිය කළමනාකරණය අපේ අතේ තියාගෙන තමයි මේ වැඩ පිළිවෙල සකස් කරන්නේ. වචන වලින් කොහොම කිව්වත් මේක ජාතික සම්පත් විකිණීමක්. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණේ මොකක්ද? ජාතික සම්පත් කිසිවක් විකුණන්නේ නැහැ කියලා. මේ ආණ්ඩුවත් ජාතික සම්පත් විකුණගෙන කන්න උත්සාහ කරනවායි කියලා පේනවා. රජයේ දේපල විකුණන්නයක් සිදු වෙන්නේ නැහැ. මං හිතන්නේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් තමයි යන්නේ. මේ ව්‍යාපාරය කරන් යන්නත් සමහරක් වෙලාවට අවශ්‍යතාවය තියෙනවා. නමුත් අපි වරායවල විකුණුවට හිරප ගියපු පිණිස විදියට මගේ පෞද්ගලික මතය මම විරුද්ධයි. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා මොනම හේතුවක් නිසාවත් හම්බන්තොට වරාය විකිණීම බදු දීම කරන්නේ. නමුත් අපි ලෝකයේ ඕනේ රටක් එක්ක හවුල් ව්‍යාපාර කරනවා. ඒක ව්‍යාපාරය. මේ අදානි කොම්පැනි කියන්නේ ඉන්දියාවේ තිබෙච්ච ජාතික වරායක් වන ජවහර්ලාල් නේරු වරාය නැති වෙන තැනට කටයුතු කරලා ඒගොල්ලන්ගේ වරායවල් මතු කරගත්ත කොම්පැනියක්. එහෙම කොම්පැනියක් මේ 149 ලබාගෙන හිතනවද අපට හිතවත් වැඩ කරයි කියලා. මේ කොමිෂන්. ඉතින් ඒව ගැන හිතලා මෙහෙම කටයුතු කරන්න යනවා නම් ඒකත් දේශද්‍රෝහී වැඩක්. රජය කියනවා අදානි කොම්පැනියට 149ක් පවරනවා. ඒක විකිණීමක් නොවේද? ආණ්ඩුව හිතනවාද අපි රවට්ටන්න පුළුවන් කියලා. ඒ හඬට ඇහුම්කන් දෙන්නේ නැතුව රජය අදානි කොම්පැනියට හරි වෙනත් කාට හරි මේ වරාය ආයෝජකයෙක් හැටියට සලකලා දෙන්න ගියොත් එහෙම ආණ්ඩු විරෝධී මහා රැල්ලක් ඇති වෙනවා. පසුගිය මැතිවරණවලදී ලැබූ ජයග්‍රහණය භුක්ති විඳින්නේ පොදු ජනතාව නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බුත්තල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ඔහු මේ අදහස් පළ කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විපක්ෂ නායක ජංගම සේවය අද බුත්තල වගුරුවෙල පිහිටි පොහෙමළු විහාරස්ථානයේදී පැවැත්වුණු අතර සිය ගැටලු විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කිරීමට ප්‍රදේශවාසීන්ට අවස්ථාව සැලසුණා. මේ ආබාධිත රණවිරුවෙක් අවුරුදු 2කමාරක් විතර ගෙදර ඒත් මෙයාගේ ෆයිල් දාම් බෝඩ් එකෙන් ආවට ඒජ් ඔෆිස් එකට හම්බ වෙලා නැහැ. අපිට පඩිය අමතරව ආබාධිත දීමනාව කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඉස්කෝලේ දැකලා ගන්නවත් හරිය සිද්ධියක් නැහැ. සල්ලි මුල්ලාන්නේ අපිට ගියක් හදලා දෙන්න කියලා. තාත්තටවත් හරිය විශ්තිය රස්සාවක් නැහැ. තාත්තා පක්ෂික ගොඩක් වැඩ කළා.
මට ඉන්න ගෙයක් නෑ මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මට ගෙයක් ලබා දෙන්න කියලා. අපි දැනට ඉන්න ගේ කඩා වැටලා තියෙන්නේ වැස්සට තෙවෙනවා. මම ඕගොල්ලෝගේ වහලට අවශ්‍ය ෂීට් එක ලබා දෙනවා. මේක ඔබතුමා දැන් එතකොට මේ දරුවන්ගේ ගෙවල් දෙකට ගිහිල්ලා මනලා කියන්න දී ප්‍රමාණය ඊට පස්සේ ඔබතුමා මේ ෂීට් එක ගන්න. විශේෂයෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ජනාධිපතිවරණය මහමැතිවරණය එක වෙලාවක ලක්ෂ 69කින් තව වෙලාවක ලක්ෂ 68කින් සුවිශාල ජයග්‍රහණ රැසක් ලබා දුන්නා. නමුත් ඒ ජයග්‍රහණයේ ප්‍රතිඵල ලොකු ඇත්තෝ නම් භුක්ති විඳින. මේ වර්තමාන රජය අඩු මිලකට සීනි ලබා දෙනවයි කියලා මේ රටේ දැවැන්ත වංචාවක් ක්‍රියාත්මක කරා. සීනි බදු වංචාව ප්‍රතිලාභ මිලියන 10,000 අපේ රටට එන්නත ලබා ගන්නට යන ගාන. ඒ විතරක් නෙවෙයි පොල් තෙල් වලින් ගහලා තියෙනවා. එතකොට මේ ගහන්නේ කාටද? ගහන්නේ පොදු ජනතාවගේ බඩට. අපේ රටට අවශ්‍ය මනුස්සකම රජයන රටේ ජනතාව ගැන හදවතේ සංවේදීත්වයක් හිතක් පපුවක් තියෙන රජය. වහා මේ රටේ වෙනසක් උදෙසා හැමෝම එක්කහු වෙන්නට ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඩුවම් හිමිවීම සම්බන්ධයෙන් සහ පසුගිය ආණ්ඩු සමයේ අධිකරණයට සිදු කෙරුණු බලපෑම් පිළිබඳව දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළ වුණා. රංජන් රාමනායකලා අද අසරණ වෙලා හිරගෙදරට ගියා වුණත් එදා දුමින්ද සිල්වලා හිරගෙදරට ගන්න විදිය ගැන නියෝග දුන්නේ රංජන්ලා. තානිලා ඒ කරපු පාප කර්ම තමයි ditta ධම්ම වේදිනීය කර්ම විදියට අද රංජන්ගේ පිටින් ගිහිල්ලා තියෙන්නේ. ඒ රංජන්ගේ විතරක් නෙමෙයි යහපාලන හිටපු හැමෝම ඒවට වග කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස කියන ඒ සියලු දෙනා. යහපාලන ආණ්ඩු දෙයින් හවස් වෙනකන් කල්පනා කරේ මහ බැංකුව කඩන්නේ කොහොමද? කොහොමද හිරේ දාන්නේ? ඔව් කොහොමද හිරේ දාන්නේ? එතකොට හිරේ දාලා කොහොමද ඒ හරහා යටින් හොරකම් කරන්නේ? එහෙම තමයි කෙරුවේ. ඒ වගේම උසාවියට නින්දා අපහාස කෙරුවා. විනිසුරුවරන්ට නින්දා අපහාස කෙරුවා. පොලිසිය CID එකේ තිබිච්ච ගෞරවය විනාශ කරලා දැම්මා. හැම අතින්ම රට විනාශ කරපු යුගයක් තමයි තිබුණේ. රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඇතුළට යනකොට අපි අධිකරණයට බලපෑම් කරලා. එතකොට දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමා මේ හිරේට යනකොට අධිකරණයට බලපෑම් වෙලා නැහැ. මේක මාර සිල්ලමක් නේ. දුරකථන සංවාද කරලා රංජන් රාමනායක අධිකරණයේ විනිසුරුවන්ට කතා කරලි වෙලා දුමින්ද සිල්ල මහත්තයව හිරේ දානකොට සජාතික පක්ෂයටයි සමගි බලවේගයටයි සැපයි කැපයි. දැන් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයටයි හරින් ප්‍රනාන්දුලටයි මේක අකප වෙලා තියෙන්නේ. ඒ නිසා මම බොහොම පැහැදිලිව මතක් කරනවා දුමින්ද සිල්ව මහත්තයාගෙන් කරේ පරිගැනීමක්. හැබැයි රටම දන්නවා රංජන් රාමනායක මහත්තයා වන් ෂොට් වෙන්න ගිහිල්ලා ඉල්ලගෙන කෑවා. බලන්න අර දුමින්ද සිල්වා නඩු විභාගයේදී ශානි අබේසකරත් එක්ක කරපු ඒ කතාව හඩපඩු වලින් අපි දැක්කා කොච්චර අපරාධයක්ද. රංජන් රාමනායක ලැජ්ජා වෙන්න ඕන මේ වාගේ තුට්ටු දෙකේ වැඩ කිරීම පිළිබඳව. අධිකරණයට ගහන්න මේ බලවේග යොදාගත්තේ රංජන් රාමනායක කියන එක අපි ඉතාම පැහැදිලිව කියන්න ලෑස්ති. මේ කටමැද තොරව වාචාලයෝ බෑ විවේචනය කරන්න අධිකරණේ. දැන් කෑ ගහන මිනිස්සු වෙන අර දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා තත් සාධාරණයක් නෙවුනේ. ඒ වෙලාවේ කෑ ගහන්න බෑ. එදා රංජන් රාමනායකලා අධිකරණයට බලපෑම් කරලා අධිකරණය නොමගහැරලා ශානි අබේසේකරලා වගේ අයලව නඩුව ගොනු කරලා අධිකරණයටත් මගහරින්න බැරි තත්ත්වෙට මේක කුටු කරලා තිබ්බා. ඒ ගැන කතා කරන්නේ නෑ දැන්. දේශප්‍රේමියෝ ප්‍රජාතන්ත්‍රවාදීෝ ඒ වෙලාවේ කට වහගෙන ඉන්නවා. දැන් තමයි කට ඇරලා තියෙන්නේ. අපිට කනගාටුයි. අනිවාර්යෙන් දුමින්ද සිල්වා මැතිතුමාව නිදහස් කළ යුතුයි. බොරු චෝදනා බොහොම පැහැදිලි. රංජන් රාමනායකලා එදා මිනිසුරුවරුත් එක්ක සාකච්ඡා කරලා කරපු වැඩ බොහොම පැහැදිලි අඬබඩ ඉදිරිපත් වෙලා තියෙනවා. අධිකාරී ජනාධිපතිතුමා නීත්‍යානුකූල මට්ටමේ කර යුතු සාධාරණ යුක්තිය අනිවාර්යයෙන්ම ඉෂ්ට කළ යුතුයි කියන දන අපි ඉන්නවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සෑම පුරාවස්තුවක්ම රැකගැනීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ගල්කිරියාගම මහුරුලය ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් ඩෝස කිරීමේ සිද්ධිය ගැන නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ඔහු මේ අදහස් පළ කළා. මේ අතර මාවනැල්ල ඓතිහාසික දෙවනගල පොදුබිම ආශ්‍රිත තවත් ඉපැරණි ස්ථානයක් කිසියම් පිරිසක් විසින් ඩෝස කර තිබෙනවා. මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදබිමේ පුරාවස්තු විනාශ කිරීමට සංවිධානාත්මක පිරිස් කටයුතු කළ අයුරු අවස්ථා ගණනාවකදී හිරු CIA හරහා අප රටට හෙළි කළා. අපගේ එම අනාවරණයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද අවධානය ඒ පිළිබඳව යොමු වූ අතර පුදබිම ආශ්‍රිත පළමු අදියරේ මැනුම් කටයුතු ආරම්භ කෙරුණේ ඒ අනුවයි. එම කටයුතු අවසන් වී දෙවනගල පර්වතය ආශ්‍රිත දෙවන අදියරේ මැනුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් පවතිද්දී ඊයේ කිසියම් පිරිසක් පුදබිමට යාබද පෞරාණික ගල් සහිත ස්ථානයක් ඩෝසර් කර තිබෙනවා. මෙම ඩෝසර් කිරීම පිළිබඳව කරුණු සැලවීමත් සමග දෙවනගල පුදබිමේ භාරකාර පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත් පොලිසිය එම ස්ථානයට පැමිණෙද්දී අදාළ පිරිස ඩෝසරේද රැගෙන පලා ගොස් තිබුණා.
රජකාරීකින් ගල්ලනේ ගල් පෝරුව කොහොම ගල්ලැදි මේ විශාල ගල්ලැදිනේ මේ පුරාවස්තු සංහාරයේ හිරු CIA වැඩසටහනෙන් ඔබට පෙන්නනවා පැරණි ගල්ලැදි ගල් පෝරු මෙව නැතුණොත් අපේ ඉතිහාසය මැරෙනවා අපිට අයිතියක් කියන්න බැරි වෙනවා දැන් ඩෝසරේ හැමකෝ ඩෝසරේ නෑ පිරිස නෑ ඔබට බෑ මේ සියලු දේවල් හදන කුඹුරු ඉඩම මේ ඇල මාර්ගය මේ අතර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ ගැටලු නිරීක්ෂණය කිරීම සඳහා අද ගල්ගමුව සහ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. පසුගිය 9 වෙනිදා ගල්කිරියාගම පලාගල මහඋරුලෑව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් ඩෝසර් කිරීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් සොයා බැලීමටද රාජ්‍ය අමාත්‍යවරයා පැමිණියා. මෙතන මොකක්ද තියෙන්නේ? පිටිමකයක් වගේ තමයි පේන්නේ. දැන් මේ පේන වලංකටු වල ඊකටවල හැටියට අනුරාධපුර යුගයට අයිති ආරාමයක් කියලා තමයි හිතන්න පුළුවන්. මොසලේදී ඒ දෙකේ ක්‍රියා කරපු කෙනා අපදමිට ක්‍රියා කරපේ ගන්න මේක පිටිපස්සේ ඉන්නේ කවුද? කවුද වොයිස් ඉන්නේ? ඉදෙනෙක් රෙස් කළා තියෙනවා. කෙනාද? අර වැලි රාජාද මොකද්ද කියන එක? මිනිහා පොලිසිය මගහැරලා පල්ලලා ඉන්න වෙයි. අපිට කොළඹට එනවා නම් තොරතුරු ඕගලන්ට එන්න නැති වෙන්නේ දියන්නේ නැහැ නේද? මූව ගන්න බැරි නම් වැඩක් නැහැ ඕගලන්ට. ਉਹ පැනලා ඉන්නවා කියලා කියන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම ඉඩම්වලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් බලපත්‍ර ලබා දීම පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කෙරුණා. ඒ වැලි රාජාගේ මොකක් හරි ඉඩමක් තියෙනවද මෙහෙම? ඔව් සර් බලපත්‍ර මේකට තියලා තියෙනවා මේක වගා කරන්නේ එයා. කවුද මේකට බලපත්‍ර දීලා තියෙන්නේ? ඒ බලපත්‍රයේ සාමිතුමට තියෙන්නේ. මේ කොටස විද්‍යාත්මක හඳුනාගෙන තියෙනවනේ සර්. කොහෙන්ද බලපත්‍ර ඉෂු වෙලාදී? ප්‍රාදේශීය ලාභ. මේකේ සිද්ධියෙන් පස්සේ ගියාද? සිද්ධියෙන් පස්සේ ගියා. යන්න. ගිහිලා මේ ඔක්කොම බලපත්‍ර ටික අවලංගු කරවන්න. TG ඔය ලෙටර් එකක් ඉෂු කරන්න. හැමතුමනි සාහිත්‍යයේ තියෙන හේනම අවුරුදු 30කට ඉස්සලා මම තමයි කෙටි. බඩින් ගෘහ හදලා ඔයගේ ආයෝජන අරගෙන හේන අත්හැරියා. මේ හරියෙන් විතර තමයි ටිකක් තිබ්බේ මේ රාජායියට. බව් රාජායියනේ. ਉਹ හොඳ අයියා. නැත්නම් දැන් මේ ලංකාව පුරාම මේ දේව සිද්ධ වෙනවා. දෙපාර්තමේන්තුවක් හැටියට මේ හැම එකක්ම රැක ගන්න හැකියාවකුත් නැහැ. ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේක එක්තරා ආකාරයක කුමන්ත්‍රණයක්ද? මේවා අයින් කරලා පුරාවස්තු කියලා දෙයක් තිබුණේ නැහැ, ජනාවස්තු තිබුණේ නැහැ. අන්න ඒක ගැන අපිට පොඩි සැකයක් තියෙනවා. ඇත්තටම අපි පිළිගන්න ඕනේ. මේක අපේ පැත්තේ දුර්වලකමක්. යමක් වුණාට පස්සේ තමයි අපි ඒව ගැන කතා කරන්නේ. මේක රටේම හැටිනේ. දැන් අපි පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම විතරක් නෙමෙයි, අවශ්‍ය නම් අලුතෙන් පුරාවිද්‍යා පනතක් ගේන්න. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. COVID-19 ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් විෂ බීජහරණය කිරීමේ වැඩසටහන අනුව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතුකෘෂි සමාජය සහ එක්ව වැල්ලවත්ත දෙමටගොඩ කොම්පඤ්ඤ වීදී යන පොලිස් වසම් 3 ආවරණය වන පරිදි පාසල් 26ක් විෂ බීජහරණය කිරීම අද සිදු කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහනේ මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ හුන්නස්ගිරිය කෝබර්ට්ස් ගැප් සිට මීමුරේ දක්වා මාර්ගයේ කිලෝමීටර් 13ක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම අද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් මැති ඇමතුරුන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලට රැගෙන අවස්ථාවේදී එම රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හේතුවෙන් අදාළ රෝගියා බහර නොගැනීමත් සමග ඇති වූ උණුසුම් සංවාදයක දර්ශන සමාජ මාධ්‍යයේ මෙලෙස සංසරණය වනවා. අයියෝ මේ මිනිස්සු බේරගන්න එහෙනි. ගෙනියන්න කොළඹ ගෙනියන්න. මේක බාරගන්නේ. මේ මිනිස්සු අනේ ඕගොල්ලෝ ගෙනියන්න මේ ලෙඩාව. බුත්තල කතරගම මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් ලබා දෙන ආහාරවලට පුරුදු වී සිටින වනාලියෙකු වන්දනා බස් රථයක මඟ අවහිර කරන ආකාරයයි මේ. මේ සූදානම සමුගෙන යන්නට. ඇත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයුබෝවන්.